වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි තමන්ගේ දෑසින් තමන්ගේ දරුවන් පුණ්‍ය ක්‍රියා කරනවා දැකීම දෙමාපියන්ට මහා භාග්යක්. ඇතැම් දෙමාපියන් තමන්ගේ දරුවන් පින්කම් කරලා සතුටු වෙනවා දකිනවා. ඇතැම් දෙමාපියන්ට ඒ වාසනාව නැහැ. දරුවන් පිනින් ඈත් වුණ දෙමාපියන් දරුවන් ගැන හිතලා ශෝක කරනවා. දරුවන් පිනට නැමිච්ච පිනට බර වූ සිතෙන් වාසය කරන දරුවෝ ඉන්න දෙමාපියන් දරුවන් ගැන හිතලා සතුටටපත් වෙනවා. ඉතින් මේ අම්මා අවුරුදු 88ක් දීර්ඝ කාලයක් අපේ බුදුරජාන් වහන්සේත් අවුරුදු 80ක් ආයුෂ ගත කළා. දීර්ඝායුෂයක් අද කාලේ වර්තමාන කාලයේ මිනිසුන්ගේ පරම ආයුෂ එක ගත්තාම දීර්ඝායුෂයක්. මීට වසර 2500කට පෙර වුණත් පරම ආයුෂය තිබුණේ අවුරුදු 120යි. අද මේ මම හිතන්නේ ආයු අපේක්ෂණය සාමාන්‍ය විදිහට ගත්තොත් අවුරුදු 120ක් නෑ සාමාන්‍ය මිනිසුන්ගේ ආයු ජීවත් වීමේ කැමැත්ත. බලාපොරොත්තුව අවුරුදු මම හිතන්නේ අවුරුදු 80ක් වගේ මම දන්නේ නෑ අද සාමාන්‍යයෙන් ගණනය කිරීම 70 ගානක් 77යි ලංකාවේ. කියන්නේ ජීවත් අවුරුදු 60 70 වෙනකොට දැන් හිටිය ඇති කියලා හිතෙනවා. ඒකයි අවුරුදු අපේ ආයු අපේක්ෂණය කියලා කියන්නේ. එතකොට මේ ඒ වගේ කාලයක මේ අම්මා ඊටාම දීර්ඝායුෂ ගෙවලා ඊටා හොඳින් ඇස්පේන කන් ඇසෙන හොඳින් සිහි කල්පනාව තියෙන ආකාරයට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක භාග්යක්. දීර්ඝායුෂ ලබන්නේ පිනෙන්. ඊළඟට හොඳ ඇස කන නාසය දිව ශරීරය හොඳින් බොහෝ කලක් හොඳින් පවතිනවා නම් ඒක පිනක විපාකයක්. ඇතම් අය ඉන්නවා ඊටාම කුඩා කල ආයුෂ ගෙවිලා යනවා. ඇතම් අය තරුණ කාලෙදී ඇතැම් අය මව් කුසේදීම ආයුෂ අවසන් වෙලා යනවා. ඇතැම් අය මව් කුසෙන් එළියට එද්දී ආයුෂ අවසන් වෙලා යනවා. ඇතැම් අය ඊටාම කිරිකැටි ලදරු වී ආයුෂ අවසන් වෙනවා. ළමා වියේදී ඊටාම ලස්සන නව යවුන් තරුණ වියේදී මේ විදිහට ආයුෂ අවසන් වෙන ඇතැම් අයගේ ජීවිතයේ හොඳ කාලේ මැදි වයසේදී ඇතැම්මගේ ආයුෂ ගෙවෙනවා. බලාපොරොත්තු පොදු බැඳගෙන ඉන්න ආයුෂ තියෙන කාලෙදී සමහරගේ ආයුෂ ගෙවෙනවා. ඉතින් ඒ වගේ ලෝකයක අවුරුදු 80ක් 90ක් මෙහෙම ජීවත් වෙනවා කිව්වහම ඒක වාසනාවක්. නුවණ තියෙන කවුරුත් ඇසුවාම සතුටු වෙනවා. කවුරුත් කනගාටු වෙන්නේ නැහැ. බඳු දෙයක් ඇහුවාම නුවණ තියෙන හැමෝම සතුටු වෙනවා. සාදුකාර පවත්වනවා. මක්නිසාද එය පිනක විපාකයක්මයි. ඒ වගේ තමයි ඇතැම් අය ඉන්නවා කුඩා කල උපදිද්දීම ඇසකරනාසයේ දුර්වලයි. සමහරු ඉපදිලා ඇසකරනාසයේ දුර්වල වෙලා යනවා. සමහරු තරුණ වයසේදී, මැදි වයසේදී, සමහරු මැදි වයස ගෙවෙලා ජීවිතයේ අවසන් වයසට එන්න පෙරම ඇහැ කන නාසය දිව ශරීරය මේවා නැති වෙනවා. දැන් බලන්න අපිට දැම්ම මැස් දෙක භාගයක් ඉවරයි. ඒ වගේ බොහෝ අය තරුණ වයසේදී ඇහැ දුර්වල වෙනවා. කන් දුර්වල වෙනවා. සමහරු ජීවත් වෙලා හිටියට ඇහැ නැතුව, කන නැතුව. සමහරට රස දැනෙන්නේ නැහැ. සමහර අයගේ සම මැරිලා උණුසුම සීතල දැනෙන්නේ නැහැ. ආයුෂ සම්පූර්ණ ආයුෂ නැති වුණත් ජීවිතයේ යම් යම් කොටස් කල්ැතුවම නැති වෙලා යන අය ඉන්නවා. ඉතින් ඒ බඳු ලෝකයක දීර්ඝ කාලයක් අසකන නාසය දිව ශරීරය ආදී ඉන්ද්‍රයන් හොඳින් තිබෙද්දී ජීවත් වීම භාග්යක්මයි. ඒ පිනක විපාකයක්. අප ඒ විදිහට තේරුම් ගන්න ඕන. අප ඒ විදිහට තේරුම් ගන්නවා නම් අපි සතුටු වෙනවා මේ පිනටත් පිනෙහි විපාකයටත්.
අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්. ඔබ උපාසක උපාසිකාවන්, අපි භික්ෂූන් වහන්සේලා. අපි කොයි කවුරුත් භික්ෂූන් වේවා, උපාසක උපාසිකාව වේවා, බුදුරජාණන් වහන්සේගේ වචනය අහලා ඒ වචනේ පරිදි ජීවිතය හැඩගහ ගන්න, බුද්ධ වචනයට අනුව හිතන්න පෙළඹෙන අය. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයට පින ගැනත් පිනෙහි විපාකය ගැනත් කියලා දෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි මේ අසකන නාසය දිව ශරීරය ආදී අපේ ශරීරය ඊතා යහපත්ව තියෙනවා නම්, අපේ අසකන නාසය දිව ශරීරය ඊතා යහපත්ව තියෙනවා නම් ඒ පෙරකල පිනක විපාකයක් බව අපට කියලා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ අපේ අසකන නාසය දිව ශරීරය ආදී දුර්වලයි නම්, නිරෝගී නැත්නම් පෙරකල පින දුර්වලයි. ඇතැම් අයට තමන්ගේ ඇසම පීඩාවක්, කනම පීඩාවක් මේ විදිහට පිහිටනවා. එහෙනම් පවක විපාකයක්. ඇතැම්මගේ ශරීරය සුවපහසුයි, ඇතැම්මගේ ශරීරය පීඩාකාරී. ශරීරෙම පීඩා කරන ඇතැම් අය ඉන්නවා. ඒ පෙරකල පවක විපාක. එහෙම තමයි දුර්වල පිනක්. මනුෂ්‍ය ලෝකේ ඉපදෙනවා. නමුත් ඒ ශරීරයෙන් පීඩා ඇති වෙනවා. කෙසේ වෙතත් අපි දැනගත යුතු දෙයක් තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. මේ කියන දේවල් අපි හැමෝටම තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි අපට කියලා දෙන්නේ යමෙක් ඉපදෙනවා නම් ඒ ඉපදෙන කෙනා ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත ඉපදීමෙන් තමයි ඒ ඉපදීම සිදු වෙන්නේ. ඉපදෙන කොයි කාටත් ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත තියෙනවා. ඒතර ඒ ඉපදෙන දේවල් පෙරකල කර්මයක විපාකයක් විදිහටයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ කර්මය පිනට බරයි නම් ඒ ඉපදෙන ඇස, කන, නාසය, දිව, ශරීරය සුව පහසුව ඇතිව තියෙනවා. එයින් සුවය තියෙනවා. මක් නිසාද බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින කියන්නේ සැපයට කියන නමක් කියලා. ඒතර පිනෙහි විපාක විදිහට යමෙකුට ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පිනක විපාකයක් විදිහට ඉපදිලා තියෙනවා නම් ඒ පිනෙහි විපාක විදිහට ඉපදුන ඇස, කන, නාසය, දිව, ශරීරය නිසා හේතු කරගෙන ඔහුට සුවය ඇති වෙනවා. යම් කෙනෙක් පව් කරලා තියෙනවා නම් පවෙහි විපාකයෙන් යුක්තව ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන ඉන්ද්‍රයන් පහළ වෙනවා නම්, ඉපදෙනවා නම් ඒ පවෙහි විපාක පිනිස ඒ උපදින ඇස, කන, නාසය, දිව, ශරීරය හේතු කරගෙන දුක් විපාක, දුක් පීඩා ඇති වෙනවා. එතකොට මේ මනුෂ්‍ය ලෝකයේ යම් කෙනෙක් ඉපදෙනවා නම්, මනුෂ්‍ය ලෝකයේ ඉපදින්නෙත් ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. මනුෂ්‍ය ලෝකයේ ඉපදෙන බොහෝ දෙනාට තමන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත මුල් වෙලා සුවයක් තියෙනවා, පහසුවක් තියෙනවා. ඒකට හේතුව මනුෂ්‍ය ලෝකයේ ඉපදෙන, එමෙත මනුෂ්‍ය ලෝකයේ යම් ඇස, කන, නාසය, දිව, ශරීරය, සිතක් ඉපදුනා නම් ඒව මුල් වෙලා සුවය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මීට වඩා සුවය තියෙන ලෝක තියෙනවා. දැන් යම් කෙනෙක් වෙනුවෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත දෙවියන් අතර ඉපදෙනවා නම්, දිව්‍ය ලෝකේ ඉපදෙනවා නම්, එහි ඉපදෙන ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත ඊටාම සුව පහසු ස්වභාවය ඇති කරනවා. ඊටාම සුවය ඇති කරනවා. මනුෂ්‍ය ලෝකයේ යම් සුවයක්ද ඒ සුවය දෙවියන්ට ලැබෙන සුවය සමග සසඳන්න බෑ. දෙවියන්ගේ සුවය මිනිස් ලෝකයේ සුවයට වඩා මිනිය නොහැකි තරම් බලවත්, විශාලයි, ප්‍රණීතයි. දෙවියන්ගේ සුවය සමග සසඳද්දී මිනිස්සුන්ට සුවයක් නැහැ. නමුත් එහි ඉපදින්නෙත් ඇස, කන, නාසය, දිව, ශරීරය, සිතමයි. මෙහි ඉපදින්නෙත් ඇස, කන, නාසය, දිව, ශරීරය, සිතමයි. කරුණ වශයෙන් එකයි. නමුත් විපාක විදිහට විවිධයි, විෂමයි, අනේක ප්‍රකාරයි. පැහැදිලි කිරීම දුෂ්කරයි.
කරුණු විදිහට ගත්තොත් එහෙම සිද්ධිය විදිහට ගත්තොත් එහෙම එකම සිද්ධිය තමයි. මෙහෙත් ඉපදෙනවා, එහෙත් ඉපදෙනවා. මනුෂ්‍ය ලෝකෙත් තියෙන ඉපදීම, දෙවියන් අතර තියෙන ඉපදීම මොනවද ඉපදෙන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. මිනිහෙක් ඉපදුනා කියවහම ඉපදෙන්නේ ওই ටිකයි. දෙවි කෙනෙක් ඉපදුනා කියවම ඉපදෙන්නේ ඒ ටික. ඊට වඩා දෙයක් ඉපදෙන්නේ නැහැ. හැබැයි ඉපදෙන ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත ප්‍රතිවිපාක එතන විපාක දෙආකාරයයි. ඒ විපාක ආකාර දෙක කුමක්ද? මනුෂ්‍ය ලෝකයේ යම් සුවයක්ද ඊට වඩා හාත්පසින් ප්‍රනීත වූ සුවය ඇති සැපයක් සුවයක් දෙවියන් අතර ඉපදෙන ඇස, කන, නාසය, දිව, ශරීරයේ කරන කොටගෙන පවතිනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මීටත් වඩා වෙනස් ලෝක තව තියෙනවා. තිරිසන් ලෝකේ යම් සතෙක් යමෙක් ඉපදෙනවා නම් එතන තියෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. പ്രേත ලෝකය කියලා එකක් කියන අපිට පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා പ്രേත ලෝකේ යමෙක් ඉපදෙනවා නම් එතනත් ඉපදෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නිරය කියලා ලෝකයක් තියෙනවා. ඒ නිරය ඉපදුනොත් එහි ඉපදෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. බලන්න එතකොට ඉපදෙන තැන් විවිධයි. කොහේ ඉපදුනත් හැබැයි ඉපදෙන්නේ එකම දේවල් ටික. මොනවද ඉපදෙන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. හැබැයි ඉපදෙන තැන ඒ ඉපදෙන දෙයින් ලබන සුවය මුල් කරගෙන ඒ ඉපදින ස්ථාන වෙනස් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. කොහේ ඉපදුනත් ඉපදෙන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. හැබැයි ඒ ඉපදින තැනට අනුව ඒ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන ඉන්ද්‍රයන්ගෙන් ඇතිවන ඒ ඉන්ද්‍රයන් හේතු කරගෙන ඒ කෙනාට ඇතිවෙන සුවය වෙනස්. මිනිස් ලෝකේ සුවයක් තියෙනවා. දිව්‍ය ලෝකේ දෙවියන් අතර මිනිස් ලෝකයටත් වඩා ගොඩාක් අතිශයින්ම ඉහළ ප්‍රනීත සුවයක් තියෙනවා. මිනිස් ලෝකෙත් සුවය තියෙනවා, දෙවියන් අතරෙත් සුවය තියෙනවා. ඒ නිසා මේ ලෝක සුව පහසුව තියෙන ලෝක, සැප සහිත ගතියෙන් යුක්තයි. සුවය තියෙන ස්වභාවයෙන් යුක්ත නිසා මේවට කියනවා සුගතිය කියලා. මනුෂ්‍ය ලෝකයටත් දිව්‍ය ලෝකයටත් බුදුරජාණන් වහන්සේ නම් කරනවා ඒ ලෝක සුගතිය විදිහට. මක් නිසාද? ඒ ලෝකවල ඉපදෙන ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන ඉන්ද්‍රයන් මුල් කරගෙන සුවයක් තියෙනවා, පහසුවක් තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ ලෝකවලත් ඒ සුවය වෙනස්, සමාන නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුවය පැත්තෙන් මනුෂ්‍ය ලෝකයට වඩා දෙවියන් විඳින සුවය වර්ණනා කරනවා, අගය කරනවා. මනුෂ්‍ය ලෝකයේ දෙවියන් දිව්‍ය ලෝකයට වඩා මනුෂ්‍ය ලෝකයේ කරදර, කම්කටොළු, හිරිහැර, බාධක බහුලයි. දිව්‍ය ලෝකයේ කරදර, බාධක, හිරිහැර මනුෂ්‍ය ලෝකයේ තරම් නැහැ. සුවේ වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකය අගය කරනවා මනුෂ්‍ය ලෝකයට වඩා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ගැන තවදුරටත් පෙන්වා දෙන විදිහට මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත හේතු කරගෙන ඒවා මුල් වෙලා ඊටාම දුක් ඇති කරන, සැපක් නැති තරම් දුක්ම තියෙන, දුක්ම පවතින ලෝක ගැන පෙන්වා දෙනවා. ඒවයි දුක්ම තියෙන නිසා, දුක් ස්වභාවයේ තියෙන නිසා, දුක් ගතියෙන් යුක්ත නිසා ඒවට දුගතිය කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒකක් තමයි තිරිසන් ලෝකය. අනික പ്രേත ලෝකය. අසුර ලෝකයේ එක්තරා කොට්ටාසක් තියෙනවා ඒ වගේ දුක් සහිත. ඊළඟට නිරය. මනුෂ්‍ය ලෝකයට වඩා අතිශයින්ම දුක් තියෙන ලෝක තමයි ඒවා. ඒ අතරින්
ඇතම් പ്രേත ලෝකයේ ඇතම් പ്രേත කොට්ටාස වලට ඇතම් කාලවලදී යම් සුවයක් ලබන අවස්ථාවක් තියෙනවා. දැන් പ്രേත ලෝකයේ ඉන්න අයට කලින් ජීවිතයේ Tamanගේ ඥාතීන්ගේ අනුකම්පාව කරුණාව ලැබුණොත්, කලින් ජීවිතයේ Tamanගේ ඥාති මිතුරන් පිනක් අනුමෝදන් කළොත්, ඒ පින අනුමෝදන් වෙලා සුවය ලබන්න පුළුවන් ටික කලකට. ඒක දුගති ලෝකයක තිබෙන විශේෂත්වයක්. പ്രേත ලෝකයේ ඉන්න ඇතම් പ്രേතයින්ට Tamanගේ පෙර ජීවිතයේ ඥාතීන් විසින් අනුමෝදන් කරන පින අනුමෝදන් වෙලා ප්‍රණීත සැප ලබන්න පුළුවන් කලකට. වස්ත්‍ර වේවා, ආහාර වේවා, වෙනත් ඉන්න වේ වාසස්ථාන ආදී දේවල් ලබන්න පුළුවන්. හැබැයි ටික කලයි. දිගටම බෑ. කෙසේ වෙතත් මිනිසුන් ලබන සුවය ලබන්නට යට බෑ. මිනිසුන් ලබන්නා වූ යම් දියුණුවක් ඇද්ද, ඒ දියුණුව යට ලබන්න බෑ. මනුෂ්‍ය ලෝකයේ ලබන යම් භාග්‍ය සම්පන්න ලාභයන් තිබේද, ඒ ලාභයන් යට ලබන්න බෑ. තමන්ගේ ඥාතීන්ගේ අනුකම්පාවෙන් ලැබෙන පින අනුමෝදන් වෙන සුළුතරයක් പ്രേත සත්වයින්ට සුළු කලක් කෑම බීම ඇඳුම් පැළඳුම් ආදී සම්පත් ලබන්නට පමණක් පුළුවන්කම තිබෙනවා. ඒ සුළු ඒ පින අවසන් වූ සැනින් ඔවුන් යලි දුකට වැටෙනවා. ඒක අර අපි යාචකයෙකුට කෑමක් දුන්නාම බඩගින්න නැති කර ගන්නවා වගේ. නමුත් එයාට හම්බ කරගන්න බෑනේ. නේද? දැන් මනුෂ්‍ය ලෝකේ අපිට පුළුවනි හම්බ කරගන්න. දැන් പ്രേතයන් කියනවා මනුෂ්‍ය ලෝකේ ගොවිතැන්පත් තියෙනවා. പ്രേත ලෝකේ ඒව නැහැ. මනුෂ්‍ය ලෝකේ වෙලහෙළඳාම් තියෙනවා. പ്രേත ලෝකයක නැහැ. නේද? ඒතර මනුෂ්‍ය ලෝකයේ පුළුවන් මිසුණු සැප උපදවන්න පුළුවන්. සුවය උපදවන්න පුළුවන්. වීරියෙන්, ධෛර්යයෙන්, නුවණ මහන්සි වෙලා, නුවණ පාවිච්චි කළා. සම්පත් උපදවන්න පුළුවන්, සුවය ලබන්න පුළුවන්, ආහාර උපදවන්න පුළුවන්. പ്രേතයින්ට එහෙම බෑ. പ്രേතයාට යම් සුවයක් ලැබුණොත් ඥාතීන්ගේ ලැබෙන පිනකින් පමණයි. ඒ පිනිවරන් පස්සේ යලි දුකටපත් වෙනවා. මිනිසයාට අතිශයින් සුවය උපදවන්න පුළුවන් භාග්‍යය තියෙනවා. ඒ නිසා මනුෂ්‍ය ලෝකය ඊටාම වාසනාවන්තයි. ඊළඟට දැන් പ്രേත ලෝකයේ ඒ වගේ මිනිසුන්ගේ ඥාතීන්ගේ උදව්වෙන් සුළු සැපක් කරලා ලබන්න පුළුවන් කියන්නේ. තිරිසන් ලෝකේ එහෙම බෑ. තිරිසන් ලෝකේ පින් අනුමෝදන් වෙන්නත් බෑ. එහෙම තේරෙන්නේ නැහැ. දන්නේ නැහැ. පරණ ඥාතීන් අඳුරන්නේ. දැන් പ്രേත සත්වීන්, പ്രേතයින් පරණ ඥාතිය අඳුරනවා. අඳුරලා කොහොම හරි සමහර අය උපක්‍රමයෙන් පිනක් ගන්නවා. දැන් ඔය බලන්න අපි අහලා තියෙනවා, අපි දැකලා තියෙනවා. ඕනතරම් මේ කොයි කවුරුත් දන්නවා ඇති. මේ සමහර ගම්බිම් වල මිනිසුන්ගේ ඇඟවල වලට ආවේශ වෙනවා, වැහිනවා, වෙවුලනවා. ඒකල්ල කියනවා එහෙම නැත්නම් හීනෙන් පේනවා. කියනවා මට පිනක් දෙන්න, අටපිරිකරක් පූජා කරන්න, දානයක් දෙන්න. අනේ මම මේ කෑම කන්න ආසයි. ඒ කෑම පූජා කරලා මට පිනක් දෙන්න. ඔහොම කියන අපි අහලා තියෙනව නේද? ඒ പ്രേතයින් පුළුවන් එහෙම. ඒ වගේ ඇතැම් අයට ඒක මේ හැමෝටම පුළුවන් නිතර ලැබෙන එකක් නෙමෙයි. ඇතැම් අයට ඒගොල්ලෝ දහ දුක විඳින ඒ ටික ගන්නටත්. ඉතින් කලාතුරකින් പ്രേතයෙකුට ඒ වගේ වාසනාවක් සුළු කලක් ලබන්න පුළුවන්. ඉතින් ඒක වර්ණනා කරන්න පුළුවන් එකක් නෙමෙයි. හිඟන්නේකට ආහාරයක් ලැබුණාම ඒක වර්ණනා කරන්න බෑනේ. ඒක යාගේ දියුණුවක්, ප්‍රගතියක් කියලා අගය කරන්න බෑනේ. මොකද යාගේ යාචක භාවයෙන් නිදහස් වෙන්නේ නෑනේ. කැම ටික ලැබුණාට. නේද? යාචක භාවයෙන් නිදහස් වෙන්න නම් එයා හිඟමන අතහැල්ලා උඩට එන්න ඕනනේ. හිඟන්නට කැම ටිකක් දුන්න කියලා හැමදාම කැම ලැබෙනවා. ඒත් යාගේ යාචක භාවය නැති වෙලා යන්නේ නෑ. ඒ වගේ പ്രേතයා දුක් විඳලා ඥාතියාගේ ඇඟටත් ඇවිල්ලා මොන හරි කරලා පිනක් අනුමෝදන් වුණා කියලා ඒ പ്രേත භාවයෙන් නිදහස් වීමක් කොට ලබන්න බෑ. ඒ නිසා പ്രേත ලෝකය අගය කරන්නේ නෑ බුදුවරු. പ്രേත ලෝකය වර්ණනා කරන්නේ නෑ.
പ്രേත ලෝකයට പ്രേත අපාය කියලායි කියන්නේ. දුගතිය කියලායි කියන්නේ. ඒ වර්ණනා කරන්නේ නැහැ. තිරිසන් ලෝකය තිරිසන් අපාය විදිහටයි පෙන්වන්නේ. සාමාන්‍ය මිනිසයාට තිරිසන් ලෝකයේ ලස්සන ලෝකයක් විදිහට පේනවා. ඊටාම ලස්සන ලෝකයක් විදිහටයි සාමාන්‍ය ලෝකයා තිරිසන් ලෝකය දකින්නේ, අගය කරන්නේ. මිනිස් ලෝකයට වඩා තිරිසන් ලෝකයේ අගය කරන මිනිසුන් ඉන්නවා. මිනිසුන් වඩා තිරිසනුන් එක සතුටු වෙන මිනිස්සු ලෝකයේ ඉන්නවා. මිනිසුන් අසුරු කරන වඩා තිරිසනුන් අසුරු කරගෙන සතුටු වෙන, විනෝද වෙන, සුවය ලබන මිනිස්සු ලෝකයේ ඉන්නවා. අගය කරන කොටා. නමුත් තිරිසන් ලෝකය නුවණැති බුදුරජාණන් වහන්සේලා අගය කරන්නේ නැහැ. තිරිසන් ලෝකය දුගතියක් විදිහටයි බුදුරු පෙන්වන්නේ. අපායක් විදිහට. මක් නිසාද? එහි සැප කියලා දෙයක් නැහැ. දුක්මයි තියෙන්නේ. අපට හිතෙනවා මේ සත්තු හරි සතුටෙන් ඉන්නවා. කුරුල්ලෝ දැන් අපි බලන්න අපි සාමාන්‍ය විවහාර ලෝකයේ දැනුමත් එක්ක අපේ කල්පනාව කොහොමද? නේද? සත්තු සින්දු කියනවා. සත්තු විනෝද වෙනවා. සත්තු නටනවා කියලා අපට හිතෙන්නේ. පාට පාට ලස්සන සත්තු ඉන්නවා. සමනල්ලු ඉගිලෙනවා. එහෙමනේ අපිට තේරෙන්නේ. එහෙමනේ අපි කියලා දෙන්නේ. එහෙමනේ අපි ඉගෙන ගන්නෙ. ඒ කියන්නේ ඒක ලස්සන ලෝකයක් විදිහටයි සාමාන්‍ය ජනයා අඳුනගන්නේ. නමුත් එහි ලස්සනක් නැහැ. එහි තියෙන්නේ බාහිරින් පෙනෙන මුලාවක් විතරයි. ඒ තිරිසන් සත්තුන් විඳින සපක් නැහැ. උපන් මොහොතේ පටන් එය බියෙන්, තැතිගෙනීමෙන්, ඇතැම් විට කුසගින්නින්, සීතලෙන්, උෂ්ණෙන් මේ හැම දෙයින්ම පීඩා විඳිනවා. අල්ප ආයුෂ, ඊටාම අල්ප ආයුෂ. බලන්න මේ වැස්සක් වෙලාවට සත්තු කෝටි ප්‍රකෝටියක් මැරිලා යනවානේ. නේද? කුඹි වේවා, කෘමීන් වේවා, සමනලුන් වේවා, පෙනෙන නොපෙනෙන ලොකු කුඩා සතුන් කෝටි ප්‍රකෝටියක් එක වැස්සට මැරිලා යනවා. තිරිසන් ලෝකේ දුකක්. එයින් නිදහස් වෙන්නට බෑ. නුවණක් නැහැ. උණුසුමක් ආපුවාම කෝටි ප්‍රකෝටියක් සතුන් මැරිලා යනවා. කුසගින්න නිසා කෝටි ප්‍රකෝටියක් සතුන් මැරිලා යනවා. තව සතෙකුකට ආහාර වෙලා පන පිටින්ම කනවනේ සතෙක් නේ. පන පිටින්ම ගිලලා දානවා. ඒතර ඒ සතුන්ට වාසස්ථාන කියලා දෙයක් නැහැ. අවුවෙන් ආරක්ෂා වෙන්න, වැස්සෙන් ආරක්ෂා වෙන්න, ආහාර හොයා ගන්න ආරක්ෂාව මේ ආදී නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ සතුන්ට තව කෙනෙකුගේ කරුණාව, තව කෙනෙකුගේ මෛත්‍රිය, තව කෙනෙකුගේ හිතවත් භාවය, මිත්‍ර භාවය ඒව හොයන්න බෑ. ඒ නිසා තිරිසන් ලෝකය දුකෙන්ම පිරුණු, දුක්ම තියෙන, බාහිරට මුලාවක් තියෙන ලෝකයක්, දුගතියක්. එහි උපදින්නේ පෙර පව් කරපු අය. පවක විපාකයක් විදියටයි ඒ තිරිසන් ලෝකයේ ඇස කන නාසය දිව ශරීරයේ සිට උපදින්නේ. පවක විපාකයක් විදියට പ്രേත ලෝකයේ ඇස කන නාසය දිව ශරීරයේ ඉපදෙන්නේ. මීට වඩා දුක් සහිත ලෝකයක් විදියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ නිරය. තිරිසන් ලෝකයේ සුළුසුවයක් ඇතම් විට තියෙන්න පුළුවන්. මිනිස්සු හරි හුරුතල් කරනවා. ඇතම් සතුන් ඒ පෙර කළ පිනක විපාකයක්. ඇතම් දැන් තිරිසන් සතුන්ගෙන් සුළුතරයක් මිනිසුන්ගේ ආදරයට, කරුණාවට, ඇතම් විට ගෞරවයට පාත්‍ර වෙනවා. දැන් බලන්න ලංකාවේ දළදා වහන්සේට සේවය කළ දළදා කරඬුව ඔසවාගෙන ගියපු හස්තියාට මිනිස්සු ගරු කරනවා. ලස්සන සරසනවා. ඇතැම් අය වඳිනවා පවා. ගෞරවය ලැබෙනවා. ඇතැම් අශ්වයන් ඉන්නවා, ගෞරවය ලැබෙනවා. ඇතැම් ඇතුන් ඉන්නවා, ගෞරවය ලැබෙනවා. ඊළඟට ඇතැම් මේ ගොන්නු ඉන්නවා, ගෞරවය ලැබෙනවා. දැන් බලන්න Hindu භක්තිකයින්ගේ ගෞරවය ලැබෙන්නේ ගවයට. ඒ කාලේ ඉන්දියාවේ
අදටත් ඒ වගේ තමයි හින්දු භක්තිකින් ගවයට ගරු කරන්නේ. ඒ කාලේ දුර්ලභ දේවල් අතර කියන්නේ දුර්ලභ පහළවීම් මොනවද කියලා අහුවොත් එහෙම ඉන්දියාවේ කෙනෙක්ගෙන් ගවයා දුර්ලභ පහළවීමක් විතර ඒගොල්ලෝ හඳුන්වනවා. ඒ තරම්ම ගවයාට ගරු කිරීමක් එකලක් තිබුණා අදත් තියෙනවා. එතකොට ඒ විදිහට තිරිසන් ලෝකයේ ඇතම් කොට්ටාසයකට මිනිසුන්ගේ පවා ආදරය, කරුණාව, හිතවත් භාවය, මිත්‍ර භාවය, සැලකිලි සම්මාන, ගරු බුහුමන් ලැබෙනවා. ඇතම් සතුන්ට මල් ලැබෙනවා. දැන් ගවයින්ට මල් මාලා දානවා. නේද? මලෙන් සරසනවා ගවයින්. ඇතුන්ට සරසිලි සම්මාන ලැබෙනවා. ඒ පෙරකල පිනක් බුදුරජාණන් පෙන්නනවා. ඇතම් මිනිසුන් මනුෂ්‍ය ලෝකයේ ඉන්න ඇතම් අය ආහාර පූජා කරනවා, වස්ත්‍ර පූජා කරනවා, මල් ගඳ සුවඳ විලුන් පූජා කරනවා, ඒ දන් දෙනවා. හැබැයි සිල් ගන්න දුස්සීලයි. අන්නේ අය තිරිසන් ලෝකේ ඉපදනවා. ඇත්තු අස්සයෝ සුනකයෝ වෙලා ඉපදිලා ගරු බුහුමන් ලබන අර පූජා කරපු දේවල් ආහාර, වස්ත්‍ර, මල් ආදී දේවල් ලබනවා. ඒ වගේ බලන්න එතන තියෙන්නේ පිනේ විපාකේ නේද? ඒ සුවේ විදිහට ලබන්නේ. පවේ විපාකයේ තිරිසන් ලෝකයේ නමුත් පෙරකල පිනේ විපාකය ඒ ලෝකෙත් එයා ආහාර ඇතැම් මිට මල් සුවඳ විලවුන් වස්ත්‍ර ලබනවා. නමුත් බලන්න ඒ පුණ්‍ය විපාකයක් ප්‍රණීතයිද දුර්වලයිද? දැන් මනුෂ්‍ය දැන් පෙර දන් දුන්න කෙනෙක් මනුෂ්‍ය ලෝකේ ඉපදෙනවා. ඒ දුන්න දේ මෙලොව ලැබෙනවා. ආහාර ලැබෙනවා. පෙර ආහාර දුන්න කෙනෙක් මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා ආහාර ලබනවා. ඒ ලැබීම ප්‍රණීතයි නේද? පෙර දන් දුන්න කෙනෙක් තිරිසන් ලෝකයේ ඉපදිලා ඒ ආහාර ලබනවා. ඒ ලැබීම ප්‍රණීතයිද? දැන් මිනිස්සෙකුට කෑම වේලක් ලැබෙනවා. ප්‍රණීත කෑම වේලක් ලැබෙනවා. සතෙකුට කෑම වේලක් ලැබුණොත් ඒ මිනිස්යාට ලැබෙන විදිහෙන් යාට භුක්ති විඳින්න පුළුවන්ද? එහෙනම් බලන්න තිරිසන් ලෝකයේ පිනෙහි විපාකයක් ප්‍රණීත නෑ. ඔය විදිහටම තේරුම් ගන්න මනුෂ්‍ය ලෝකයේ දෙවියන් දිව්‍ය ලෝකයක් එක සසඳපුවාම දිව්‍ය ලෝකයේ පිනේ විපාකය ප්‍රණීතයි. මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයට සමානව ගත්තොත් සසඳුවොත් පුණ්‍ය විපාකයක් ප්‍රණීත නෑ. දෙවියන්ගේ ආහාර කුණු වෙන්නේ නෑ අපි වගේ. දෙවියන්ගේ ශරීරය දාඩිය ගඳ ගහන්නේ නෑ අපේ වගේ. අපේ ශරීරය දාඩිය ගඳ ගහනවා. අපේ ආහාර අතින් අල්ලපු ගමන් කුණු වෙනවා. අපේ බලන්න ආහාර වේලක් දැන් අපිට හොයන්න පුළුවන්. ආහාර වේලක් හොයන්න මාස ගාණක් දුක් විඳින්න ඕන. නේද? දිව්‍ය ලෝකේ ආහාර වේලක් හොයන්න එහෙම දුක් විඳින්න ඕනේ නැහැ. අපි හොයාගන්න මාස ගාණක් හොයාගත්ත ආහාර වේල හදාගන්න කොච්චර මහන්සි වෙනවද නේද? කෑම එකක් හදාගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන. ඒක අනුභව කිරීමත් මහන්සියක්. අනුභව කරන් පස්සේ ඒත් මහන්සි අමාරුයි. නේද? අනුභව කර කෑම ටික දිරව ගන්න ගියාම කොච්චර අමාරුද? හරි අමාරුයි. ඇතැම් අයට ඒක ඊටාම වේදනාවක්. නේද? කෑම දිරවීම කියන එක ආහාර ජීර්ණය මිනිසයා සුවේ ලබන එකක්ද? අද දැන් මේ ඔබතුමන්ලා වෛද්‍යවරු ආහාර ජීර්ණය හේතු කරගෙන රෝගීන් කී කෝටියක්ද? ආහාර නිසා නේද ගොඩාක් ලෙඩු ඉන්නේ. ජීර්ණය දුර්වල නිසා. ස්පිරිතාල වලින් 90%ක්ම ආහාර ජීර්ණය දුර්වල වීමෙන් ඇතිවෙන ලෙඩ. ආහාර ජීර්ණය ආහාර වල ස්වභාවය ඊතා යහපත් නම් රෝග නැහැ. ලෙඩ ශරීරෙන්නේ ගොඩක් තියෙන්නේ. මේ ශරීරයේ යම් දෙයක් ශරීරය හැදෙන්නේ බාහිරින් ගන්න පෝෂණයකින්නේ. ඒ බාහිරින් ගන්න පෝෂණේ නිවැරදි නම් ලෙඩ
වැඩිද අඩුද? අඩු වෙනවා. දෙවියන්ගේ ශරීරයේ පෝෂණය වීම පිණිස ගන්නා දේ යහපත් ලෙඩ නැහැ. දිව්‍ය ලෝකේ ස්පිරිතාල නැහැ. දිව්‍ය ලෝකේ ලෙඩු නැහැ. පිළිකා, ගෙඩි, වසංගත ඒ මුකුත් එහෙ නැහැ. හැබැයි ඇස කන නාසය දිව ශරීරය තියෙනවා. මෙහෙත් ඇස කන නාසය දිව ශරීරය තියෙනවා. මෙහෙ බලන්නකො ඇසේ ලෙඩ, කනේ ලෙඩ, නාසයේ ලෙඩ, දිවේ ලෙඩ, ශරීරයේ ලෙඩ. ශරීරය ගත්තත් නේද? අංශුවක් නෑර ලෙඩ නේද? අපට හිතා ගන්න බැරි ලෙඩ තාම තියෙනවා. අනාගතයේ තවත් විවිධාකාර ලෙඩ මේකට බෝ වෙයිනේ. බලන්න එකම කරුණු, එකම දේවල්, එකම ධර්මතා ලෝක දෙකක වෙනස. දෙවියන් අතරත් අසකන නාසය දිව ශරීරයේ තියෙනවා. මිනිස්සුන් අතරත් අසකන නාසය දිව ශරීරයේ තියෙනවා. මිනිස්සුන්ගේ අසකන නාසය දිව ශරීරය ඊටාම සුළු සුවයක්, දුක් ගොඩක්. දෙවියන් අතර අසකන නාසය දිව ශරීරය සෝයති දුක් අඩුයි. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ ඒත් ඒ අසකන නාසය දිව ශරීරය දුක් ගොඩායි, දුකක්මයි. තිරිසන් ලෝකේ ඒ අසකන නාසය දිව ශරීරය ඊට වඩා දුක්. අතිශයින්ම දුක්. නිරේ ඒ අසකන නාසය දිව ශරීරය ඊ타මත්ම දුක්, අතිශයින්ම දුක්. එනිසා මේ ලෝකය මේ සැප දුක් දෙකෙහි අන්ත විදිහටයි පවතින්නේ. නිරය දුකෙහිම අන්තයක්. එක අන්තයක් ඒක, දුක් ගොඩක්. දෙවියන් අතර ඇතම් දිව්‍ය ලෝක දුක් හොයන්න අමාරුයි. දෙවියන් අතර ඇතම් දෙවියන් දුකක් කියලා හොයන්න බෑ. දැන් දෙවියන් අතර තියෙනවා බ්‍රහ්ම ලෝක කියලා. ඒවයේ දුක් හොයන්න නෑ. දැන් දුක් කියන ස්වභාවය ගත්තාම ඒක අපිට ඒ දුක් ස්වභාවය පෙන්වන වෙනස් මේ අපිට විග්‍රහ කළා නේද? දැන් දුක් ස්වභාවය පෙන්වන වයසට යෑම. මේ අස කන නාසය දිව ශරීරය වයසට යනවා. අන්න ඒක දුකක්. වයසට යන්නේ නැත්නම් දුක නෑ නේ. දැන් බලන්න මේ අම්මා කිසියම්ම කිසියෙකුට හිතෙයිද මේ අම්මා ලස්සන හැඩ වැඩ තරුණියක් විදිහට හිටියා. බලන කාට හරි පෙනෙයිද? හිතන්න පුළුවන්ද? හිතෙනවද? මේ අම්මා ඊටාම ලස්සන හුරු බුහුටි ළමෙක් විදිහට හිටියා. හිටියද නැද්ද? හිතෙනවද අපිට? හිතන්න පුළුවන්ද? නවයවුන් තරුණියක් විදිහට හිටියා. හිටියා. නමුත් හිතන්න බෑ. මොකද උනේ? දැන් කෙස් ටික පැහිලා, දත් දිරලා, හම රැලි ගහිලා, ඇඟ කුදු වෙලා, ආවිෂයේ කෙරවලට ගිහිල්ලා මේකට කියනවා වයසට යෑම කියලා. ඒ මොනවද කියේ? ඇස කන නාසය දිව ශරීරය සිත. මේ ටිකට තමයි මේ සිද්ධිය උනේ. මේ දිරු ඒවා. එහෙනම් අන්න ඒක දුකක්. ඕක දෙවියන් අතර හොයන්න බෑ. එහෙ තියෙනවා නමුත් හොයන්න බෑ. මේ දිරපු දෙවිරු එහෙ නෑ. එහෙ දිරනවා. මෙහෙම හොයන්න බෑ. එහෙම හොයාගන්න බෑ. මොකද මෙහෙ දිරලා කලක් තියෙනවා. දැන් මේ අම්මගේ දිරපු ශරීරය කලක් තිබුණානේ. දෙවියන් අතර එහෙම නෑ. වේගෙන් ඒ සිද්ධිය වෙලා අවසන් වෙලා යනවා. එහෙනම් හොයන්න බෑ. මේ ස්වභාවයෙන් නෙමෙයි ඒක තියෙන්නේ. මෙහෙම දිරීමක් හොයන්න බෑ. දැන් බ්‍රහ්මීන් ගත්තොත් එහෙම ඒ හොයන්න මෙහෙම එකක් නෑ. එහෙ දත් දිරපු වකුටු ගෙහිච්ච හැරමිටි ගගහ යන එහෙම බ්‍රහ්මියෝ නෑ. බලන්න මේ එකම ආයතනවල ස්වභාවය ලෝකවල වෙනසනේ නේද? එතකොට ඊළඟ දේ තමයි දැන් බලන්න අපි මනුස්ස ලෝකයේ ඇස කන නාසය දිව ශරීරයේ දිරනවා, ලෙඩ වෙනවා. දෙවියන් අතර ඒක නෑ.
ඊළඟට මනුස්ස ලෝකයේ ඇහැ කන නාසය දිව ශරීරයේ සිට මේවට අප්‍රිය අමනාප දෙක තුන. දැන් සීතල වතුර වැදුනොත් දැන් කොහෙටද වදින්නේ? මේ ඇස කන නාසය දිව ශරීරයටමයි. සීතල හුලං වදිනවා. ගිනි කාෂ්ඨ අවුව වදිනවා. කුණු දූවිලි වදිනවා. දිව්‍ය ලෝකයක නැහැනේ. මේ ඇස කන නාසය දිව ශරීරය ලෝක දෙකේ වෙනස බලන්න. තිරිසන් ලෝකේ බලන්නකො සීතල වතුරෙන් බේරෙන්න බෑ තැම් අයට. අවුවෙන් බේරෙන්න බෑ. කටු දූවිලි ඒවයින් බේරෙන්න බෑ. නේද? දැන් ඔබට තේරෙනවද ඉපදීම කියන සිද්ධිය ඒ ඉපදීම කියන ධර්මය ලෝකයේ විවිධ තැන්වල සිදු වෙද්දී ඒ ස්වභාවය වෙනස් විදිහට පේනවා. ඒ ස්වභාවයේ වෙනස්කම් මතුවලා පේනවා. හැබැයි එකම සිද්ධියෙන් පස්සේ වෙනස් ප්‍රතිලාභ ලබන්නේ. වෙනස් ප්‍රතිඵල. මනුස්ස ලෝකෙත් ඉපදෙන්නේ ඇස කන නාසය දිව ශරීරය. ඉපදුනන් පස්සේ ඒකට අත් වෙන ඉරනම. දිව්‍ය ලෝකයේ ඉපදෙන ඇස කන නාසය දිව ශරීරයට අත් වෙන ඉරනම. තිරිසන් ලෝකයේ ඉපදෙන ඇස කන නාසය දිව ශරීරයට අත් වෙන ඉරනම. තනින් තැන්න වෙනස්නේ. ඒ වෙනස මොකෙන්ද ඇති කරන්නේ? ඒ වෙනස ඇති කරන්නේ පින සහ පව. පින සහ පවෙන්. ඒ පිනත් පවත් දෙකම හැබැයි ගෙවිලා යනවා, නැති වෙලා යනවා. දැන් මනුෂ්‍ය ලෝකෙත් පින තිබිලා තමයි අපි ඉපදෙන්නේ. ඒක ගෙවිලා නැති වෙලා යනවා. දිව්‍ය ලෝකෙත් ඒ වගේ තමයි. ගෙවිලා නැති වෙලා යනවා. ඒ නිසා අපි මේ පිනත් පිනේ ස්වභාවයත් පවත් පවේ ස්වභාවයත් මේවා තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පිනින් සැප විපාක ලැබෙන බවත් පවෙන් දුක් විපාක ලැබෙන බවත් අපට කියලා දෙනවා. නමුත් මේ තියෙන දේ තමයි මේ පින සහ පව කියන දේ තෝර බේර ගන්න බැරිකමත් මේ දෙක තුලම නිදහස් වෙන්න බැරුව ඉන්න සත්වයා ඒ දෙකෙහිම විපාක විඳිමින් ලෝකෙ හිට මෙහෙට යනවා. පින තෝර ගන්න පව තෝර ගන්න දෙකම කර ගන්න තේරෙන්නේ නැහැ. ඇතම් කාලවලදී ඇතම් අය පින් කර ගන්නවා ඇතම් අය පව කර ගන්නවා. තෝර බේර ගන්න තේරෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා මෙයයි පින මෙයයි පව මේ පිනේ විපාකය මේ පවේ විපාකය මේ විදිහට තෝරලා දෙනවා. ඒ නිසා තමයි ඒ ධර්මය අහන අපටත් මේ පිනේ විපාක දෙවියන් අතර පවේ විපාකයේ දුගතියේ මේ විදිහට තේරෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට බහුල වශයෙන් අවවාද කරන අනුශාසනක දිරි ගන්නනවා පවෙහි විපාක ඊටාම දුක් සහිතයි. ඒ නිසා පව් කියන මාත්‍රයක්වත් කරන්න එපා. පව් කරන්න එපා කියනවා. මක් නිසාද? පවේ විපාක දුක් සහිතයි. දැන් අපි දැනගත්ත පිනේ විපාක සැප සහිතයි. එයත් පවෙන් ඈත් වෙන්න පිනේ විපාක තව සැප වෙනවනේ. දැන් බලන්න පවයි පිනයි දෙක මොහ වෙද්දී පින දුර වෙන. දැන් පිරිසිදු වතුරට අපිරිසිදු දෙයක් එකතු වෙනවා. අපිරිසිදු දෙක එකතු වෙන වැඩි වෙන්න වතුරේ පිරිසිදුභාවය අඩු වෙනවනේ. ඔය වගේ. ඒ අපිරිසිදුභාවය අඩු වෙන්න වතුර හොඳයි නේද? ආන් ඒ වගේ පිනයි පවයි දෙකම මොහ වෙනකොට මොකද වෙන්නේ? සම විපාක. පින් පැත්ත වැඩි වෙනවා පව් පැත්ත අඩු වෙනවා. එහෙනම් පුණ්‍ය විපාක සැප විපාක වැඩි වෙනවා. පින් පැත්ත අඩු වෙනවා පව වැඩි වෙනවා. දුක් විපාක බහුලයි. පින හොඳටම අඩු වෙනවා පව වැඩි වෙනවා. දුක් විපාකමයි බහුලව තියෙන්නේ. පව ගොඩාක් අඩු වෙලා පින් බර වෙනවා. සැප විපාක වැඩි. ඒ විදිහ තමයි මේ දුගතිය සුගතිය කියන ලෝකවල ස්වභාවය ඇති වෙන්නේ. දැන් බ්‍රහ්ම ලෝකයක කියොත් එහෙම පව් විපාක හැත්තෙම නැහැ. එයා පව් නොකර නෙමෙයි පව් තියෙනවා. එයාට විපාක තියෙන්නේ එහෙදී සැප විපාක.
පුණ්‍ය විපාක තමයි එහෙ තියෙන්නේ. අපාය ගියොත් එහෙම එයා පින් කළ නැද්ද? අපාය යන කෙනා පින් කළ නැද්ද? පින් කරලා තියෙනවා. නමුත් එහෙදි ඒ පින විපාක දෙන්නේ නැහැ. එහෙදි විපාක දෙන්නේ පාපේ විපාක. පැහැදිලිද? දැන් මනුස්ස ලෝකයේ කෙනෙක් හිරේ යනවා. හිරේ යන්නේ සියලුම වැරදි ඔක්කොම කළාද නැහැනේ. හොඳ දේත් කළා. හිරේ යන්නේ වරදටනේ. වරදේ විපාක තමයි තියෙන්නේ. අනිත් ටික තියෙනවා යාට නැත්තේ නෑ. නමුත් වරදේ විපාක ගෙවෙනකන් එහින් වෙනවා. තියෙන දේ තමයි පාපේ විපාක ඊටාම දුක් සහිතයි. පාපේ විපාක දෙන්න ගත්තට පස්සේ ඒ දුක් පීඩා නිසා යලි පුණ්‍ය ක්‍රියාවක් කරගන්න බැරි වෙනවා. දැන් බලන්න පාපේ විපාක විඳින්න කෙනෙක් പ്രേත ලෝකෙට වැටෙනවා. පාපේ විපාක තියෙනවා. එයා පින් කළ නැද්ද? පින් තියෙනවා. පින් තියෙනවා. නමුත් පින් යට ගිහිල්ලා පාප විපාක ලැබෙනවා പ്രേත ලෝකෙ ගිහිල්ලා. පවේ විපාක ලැබෙනවා. ඒ කාලයට යලි පින් කරන්න පුළුවන්ද? ඒ කාලේ පින් කරන්න බෑ. හේතුව ඒ පින් කරන පරිසරයක් එහි නැහැ. ඒත් ඇස කන නාසය දිව ශරීරයේ සිට තියෙනවා. තිබ්බට ඒ ඇස කන නාසය දිව ශරීරය පිනට යොදවන්න එහෙ බෑ. ඒක ස්වභාවයක්. ඒ නිසා പ്രേත ලෝකය දුක්ම උපදින දුක් විඳින යලි දුක් උපදින තැනක්. പ്രേත ලෝකෙට යන කෙනා යලි එහි නිදහස් වීම දුෂ්කර දෙයක් නොවන දෙයක් කියන්නේ ඒකයි. තිරිසන් ලෝකෙත් එහෙමයි. තිරිසන් ලෝකෙ ගිය කෙනාට යලි එයා කලින් කරපින් නැතුව නෙවෙයි තියෙනවා. නමුත් පවේ විපාකෙට තිරිසන් ලෝකෙ වැටෙනවා. වැටුණාට පස්සේ එතන පින් කරගන්න බෑ. එතන යලි පව් කරනවා. දැන් බලන්න යම් මිනිසෙක් පවක් කළා ඒ පවේ විපාක දෙන්න තිරිසන් ලෝකෙට වැටුණා කියන්නේ. තිරිසන් ලෝකෙට ගියන් පස්සේ එයාට පින් කරන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එයාට කරුණා මෛත්‍රියක් ඉපදෙනවද? එයාට දන් දෙන්න පුළුවන්ද? අම්මා තාත්තා සලකන්න දන් දෙන්න මොකුත් කරන්න බෑනේ තිරිසන් ලෝකේ. പ്രേත ලෝකේ බෑ. එහෙනම් එහෙ පින් කරන්න ලැබෙන්නේ නැහැ. එහෙ පින් කරන්න නොලැබෙනකොට එහෙදි කරන හරියක් කරන ඔක්කොම පවුනේ. නේද? තිරිසන් ලෝකයේ සත්වයා නිතරම ඉන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. එහෙ විරාගී සිතක් උපදවන්න බෑ. പ്രേත ලෝකෙත් එහෙමයි. പ്രേත ලෝකෙත් ශෝකයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ඒ ලෝකවල ඉන්නේ. ඉරිසියාවෙන් ඉන්නේ. මනුස්ස ලෝකේ බලන්නකො කීයෙන් කී දෙනයිද විරාගීව ඉන්නේ. නේද? තරහ රහිත සිතෙන් ඉන්නේ. මිනිස්සෙන්ගෙන් යම් මිනිසෙක් ගත්තොත් කොච්චර සුළු වෙලාවක්ද තරහ නැතුව ඉන්නේ. නේද? මනුස්ස ලෝකේ ඊටාම සුගතියක් වෙලත් මනුස්ස ලෝකේ ඉන්න අයගෙන් මිනිස්සු තරහ නැතිව ඉන්න තියෙන්නේ කොච්චර සුළු වෙලාවක්ද? වැඩි වෙලාවක් තරහ සිත්වලින් නේද මිනිස්සු ඉන්නේ. වැඩි වෙලාවක් ආසාවෙන් මත් වෙච්ච සිත්වලින්, මෝහයෙන්, ඉරිසියාවෙන්, කුහකකමින්, මාන්නයෙන් නේද මිනිස්සු නිතරම අකුසල් සහිත සිතක් මිනිස්සු ළඟ තියෙනවා. අකුසල් බැහැරලා කුසල් සිතකින් පිං හිතකින් ඉන්න අවස්ථා අඩුයි නේද මිනිස් ලෝකෙත්? අඩුද වැඩිද? අඩුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මැරෙන මිනිසුන්ගෙන් ඊටාම සුළු පිරිසක්, නියපොත්තේ පස් වගේ සුළු පිරිසක් තමයි යලි මිනිස් ලෝකෙට එන්නේ. අනිත් අය තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරේ, මහ පොළොවේ පස් වගේ විශාල පිරිසක් දුගතියට යනවා. ඒ අයතින් පව් වැඩිපුර කෙරෙන්නේ. එහෙනම් තිරිසන් ලෝකේ ඉන්න අය ගැන කතා කරන්නවත් දෙයක් නැහැ නේද? මොකද එයාට පිනක් කරගන්න අවස්ථාවක් එන්නෙම නැහැ. අපි නම් කලාතුරකින් හරි දානයක් මානක් දෙනවා. අම්මා තාත්තට වඳිනවා, පුදනවා, සලකනවා, වැඩිහිටියන් ගරු කරනවා. නේද? ලෝකයට උදව් කරන රස්සාව හොඳට කරනවා. මේ හැම එකකින් පින් දැස් වෙනවා. නේද? මිනිසුන්ගේ පින් කරන අවස්ථා ගොඩාක් තියෙනවා. එහෙම තියෙද්දිත් මිනිසුන්ගේ හිත නරක පැත්තට කරගෙන අවස්ථා කොයිතරම් තියෙනවද? තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරේ හොඳ පැත්තට හිත හැදෙන අවස්ථාවක් ඇත්තෙම නැහැ. යහපත් දෙයක් අහන්න ලැබෙන අවස්ථාවක් ඇත්තෙම නැහැ. දැන් මනුස්ස ලෝකේ නම් අම්මගෙන් හොඳ නරක අහගන්නවා. පුතා ඔක හොඳ නෑ, මේක හොඳයි. කොහොම කියලා දෙනවා ම නේද? එතකොට අපි නිවැරදි වෙනවා. තිරිසන් ලෝකේ කවුද කියලා දෙන්නේ? කියලා දෙන්න කෙනෙක් නැහැ.
ඒ නිසා දුගතිය වැටුණු කෙනා දිගටම දුගතිය. දුගතිය වැටෙන්නේ කොහොමද? පව් කිරීමෙන්. පව් කරන කෙනා දුගතියට වැටෙනවා. මොකද පවේ විපාක තියෙන දුගතියක. ඒක ස්වභාවයක් ලෝකේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පව් කියන දේ කරන්න එපා. පව් කියන දේ කළොත් දුගතියට වැටෙනවා. දුගතියට වැටෙනන් පස්සේ එහෙදි පිනක් කරන අවස්ථාවක් එන්නෙම නැහැ. දැන් ඔබට තේරෙන්නේ නැති නේද? පිනක් කරන අවස්ථාව දුගතියට එන්න හේතුවක් නැහැනේ. විදිහක් නැහැනේ. මිනිස් ලෝකේ එහෙම නැහැ. මිනිස් ලෝකේ අපිට අම්මා කියලා දෙනවා, තාත්තා කියලා දෙනවා, වැඩිහිටියෝ කියලා දෙනවා, ගුරුවරු කියලා දෙනවා, යාළුවෝ කියලා දෙනවා, මිත්‍රයෝ කියලා දෙනවා, බිරිඳ ස්වාමියා කියලා දෙනවා, ඇතැම් විට දරුවෝ දෙමාපියන්ට කියලා දෙනවා. නේද? කී දෙනෙක්ගෙන් අපට හොඳ නරක අහගන්න පුළුවන්ද මිනිස් ලෝකේ? සමහර විට මේ පාරේ යන මිනිස්සු කතා කරලා හොඳ නරක අපට කියලා දෙනවා නේද? ඔය වැඩේ කරන්න එපා පුතා, හොඳ නෑනේ කියන මිනිස්සු ඉන්නව නේද? ස්වාමියාට බිරිඳ කියනවා නේද? දැන් ඇතම් ස්වාමිවරු නරකයි. ඇතම් අපි හිතමු මත්ද්‍රව්‍ය බොන පිරිමි ඉන්නවා. ඇතම් බිරින්දෑවරු කියලා දෙනව නේද? ඔහොම කරන්න එපා, හොඳ නෑ. ළමයින්ට හොඳ නෑනේ. ඔය වගේ කියනෝනේ. പ്രേත ලෝකේ කවුද කියලා දෙන්නේ? එහෙනම් මනුෂ්‍ය ලෝකේ උපන්දා පටන් කලුරිය කරන තාක් හොඳ නරක අහගන්න පුළුවන්. ගුණගරුක මනුස්සයාට හැදෙන්න හොඳටම මනුෂ්‍ය ලෝකේ පුළුවන්. ඉතින් ඒ වගේ කාලක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලයක මිනිස් ලෝකය අග්‍ර වාසස්ථානයක් බවට පත් වෙනවා. දිව්‍ය ලෝකයට වඩා මනුෂ්‍ය ලෝකයේ තමයි අතිශයින්ම වාසනාවන්ත තැන බවට පත් වෙන්නේ. මක් නිසාද? ලෝකයේ යම් යහපතක් තියෙනවා නම් අග්‍රම යහපත ගැන ඉගෙන ගන්න ලැබෙන්නේ මනුෂ්‍ය ලෝකේ. ලෝකේ යම් ඉහළම පුණ්‍ය ක්‍රියා තියෙනවා නම්, ඉහළම යහපත් දේ තියෙනවා නම් ඒවා තේරුම් ගන්න, අවබෝධ කරගන්න පරිසරයේ තියෙන මනුෂ්‍ය ලෝකේ. ලෝකේ යම් පරම සත්‍ය තිබෙනවා නම් ඒ පරම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මනුෂ්‍ය ලෝකේ. බලන්න බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ අග්‍රම කෙනා. මේ ලෝකේ පරතරයට අවබෝධ කළ ශ්‍රේෂ්ඨම කෙනා බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කොයිද? මනුෂ්‍ය ලෝකේ. කොයිතරම් සැප සම්පත් දිව්‍ය ලෝකෙ තිබ්බත්, කොයිතරම් බුදුරු වර්ණනා කරත් දිව්‍ය ලෝකේ බුදුරු පහළ වෙන්නේ නැහැ. කිසිම කලක, කවර කලකවත් මොනම දෙවිය කෙනෙක් අතරවත් බුදුරු පහළ වෙන්නේ නැහැ. ඒ මොකද? මනුෂ්‍ය ලෝකේ තමයි බුදුරු පහළ වෙන්නේ. මේ ලෝකේ යම් පරම සත්‍යයක් ඇද්ද? ඒ පරම සත්‍ය ප්‍රකටව පවතින්නේ මනුෂ්‍ය ලෝකේ. අනිත් ලෝකවල තියෙනවා අප්‍රකටයි. දැන් තිරිසන් ලෝකයේ වගේ ඒ සත්‍ය තියෙනවා, දකින්න ඒ අයට බෑ. പ്രേත ලෝකයේ සත්‍ය තියෙනවා, ඒ අයට, ඒ പ്രേත ලෝකේ ඉන්න අයට දකින්න බෑ. දිව්‍ය ලෝකේ ඒ සත්‍ය තියෙනවා, අප්‍රකටයි. දැන් දෙවියෝ චුත වෙනවා, ප්‍රකට නැහැ. එහෙ මේ මල මිනී දාලා පෙට්ටිවල මිනී දානවා, එහෙම නැහැ. දැන් මෙහි සමහර විට හිටපුවම මලමිනී පාරවල පවතිනෝනේ නේද? මලගෙවල් වල මිනිස්සු අඬා ඉන්නවා, මිනී උස්සගෙන අඬාගෙන උස්සගෙන යනවා, විලාප දෙදී මිනී පස්සෙන් යනවා, සොහොනේ විලාප දීලා අඬනවා, මැරිලා කලක් තිස්සෙත් අඬනවා, අනේ අපේ අම්මා මලා, තාත්තා මලා. මනුස්ස ලෝකේ තියෙනවනේ මරණය කියන ශෝකී පුවත, මරණය කියන දුක මනුස්ස ලෝකේ ප්‍රකටයි, ඊටාම ප්‍රකටයි, අතිශයින් ප්‍රකටයි. දිව්‍ය ලෝකේ මරණය තියෙනවා, අප්‍රකටයි, ඊටාම අප්‍රකටයි. බ්‍රහ්ම ලෝකේ මරණය තියෙනවා, කිසිසේත් ප්‍රකට නැහැ. ඒ නිසා මරණය දුකයි කියලා එහි අවබෝධ කිරීම දුෂ්කරයි. මනුෂ්‍ය ලෝකයේ මරණය දුකයි කියලා බුදුරජාණන් වහන්සේගේ වචනේ යමෙක්ද අහන්නේ, ඔහුට අවබෝධ කරන්න පුළුවන්. මක් නිසාද? ඒ දුක්මුසු පුවත, ඒ ධර්මයේ බහුල වශයෙන් මෙහි තියෙනවා. බහුල වශයෙන් තියෙනවා. ඒතර මිනිසියෙකුට උවමනා කරන්නේ බුද්ධ වචනේ අසා දැන ගැනීම පමණයි.
අහලා දැනගත්තොත් ඔහුට එහි සත්‍ය දකින්න මෙහි තියෙනවා. ඕනතරම් පේනවා මරණය දුකයි කියන එක ඕනතරම් තේරුම් ගන්න මෙහි නිමිති තියෙනවා. වයසට යෑම දුකයි කියන එක මනුස්ස ලෝකේ අතිශයින්ම ප්‍රකටයි. හැම තැනකම තියෙනවා. දැන් බලන්න ඔබේ මව ඔබට පරම සත්‍ය ප්‍රකට කරලා පෙන්නනවා. නේද? ඔබට දෙන්න පුළුවන් ඉහළම දායාදයන් මේ අම්මම දීලා තියෙනවා. වයසට යෑම දුකයි කියන දේ අහලා තියෙන දේ ඒ නිමිත්ත අම්මම ඔබට පෙන්නලා තියෙනවා. ලෙඩවීම දුකයි කියන පරම සත්‍යයේ පිණිස වන නිමිත්ත අම්මම පෙන්නලා තියෙනවා. යම් කලකදී මරණය දුකක් ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක් මේ නිමිති මේ අම්මා ඔබට පෙන්වාවි. මනුස්ස ලෝකෙ මේක තියෙනවා. දිව්‍ය ලෝකෙ මේක නෑ. ඒ නිසා පිනෙහි විපාක විදිහට සුගතියක ඉපදුන අප මනුෂ්‍ය ලෝකේ ලබන අප කළ පිනෙහි පරම වූ දුර්ලභ විපාකය අඳුර ගන්න ඕන. මේ ලෝකේ යමෙක් පිනින් ලබන යම් විපාකයක් විඳීද ඒ විපාක අතර අග්‍රම දේ තමයි පරම සත්‍ය වෙන චතුරාර්ය සත්‍ය ධර්මය අහන්ට ලැබීම. ඒ පරම සත්‍ය වෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස වන පරිසරයක් ඉපදෙන්න ලැබීම, ධර්ම ශ්‍රවණය කරන්න ලැබීම, ඒ ධර්මයේ ප්‍රකට වශයෙන් තේරුම් ගත හැකි කාලයක මනුෂ්‍ය ලෝකයේ ඉපදීම පිනින් ලබලා තියෙන අග්‍ර විපාකයක්. ඉහළ පින් කිරීමක ප්‍රතිඵලයක්. ඒ නිසා ඔබ අප කවුරුත් පෙර ජීවිතයක ගොඩාක් පින් කරලා තියෙනවා. ඉතින් මේ පින්නතුනුත් පෙර ජීවිතයේ බොහෝ පින් කරාය. මනුෂ්‍ය ලෝකේ ඊටා යහපත් විදියට ඉපදුනා. ඊටාම යහපත් පවුලක ඊටා දීර්ඝායුෂ ලබන පුණ්‍යවන්ත දෙමාපියන්ට දාව ඉපදුනා. ඒ වගේම මේ සමාජයේ ඉහළ තරාතිරම් වලට පත් වෙලා ඉහළ සමාජ සේවයක් සමාජයට ඉහළ සේවයක් කරන්න පුළුවන් වාසනාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි සමාජයේ කොතරම් ඉහළ තරාතිරම් වලට පත් වුණත් බුදුරජාණන් වහන්සේ අමතක නොකර ඉඳීමට තරම් ගුණවත් හිතක් මෙයාට තිබුණා. මේ ඔක්කොම බලන්න අසකනාසයේ දිව ශරීරයේ පිනක විපාකයක් කිව්ව එකයි. මෙයාට තිබුණ හිත පිනක විපාකයක්. දැන් සමහර අයට එහෙම නැහැ. සමහර අයට පොඩි තනතුරක් හම්බුනොත් එහෙම අම්මත් අමතකයි, තාත්තත් අමතකයි, බුදුරජාණන් වහන්සේ අමතකයි. බලන්න එයාගේ පුණ්‍ය විපාකය නේ. මේ අය සමාජයේ ඉතාම ඉහළ තරාතිරම් වලට පත් වෙන්න පුළුවන් වුණා. අතිශයින් ඉහළ උසස් සමාජ තත්ත්වයන් මෙයාට ලැබුණා. ඉතාම ඉහළ සමාජ තත්ත්වයක් ලබා තිබුණත් බණ ඇසීම අත්හැරියේ නෑ ඔබ. දන් දීම අත් නොහැරපු බව දැන් අපිට හොඳටම තේරෙනවා. ඉතින් ඒ වගේම තමයි ඇතැම් අය දන් දෙන්නේ ලෝකේ ඒකලත් එහෙමයි. ඇතැම් අය දන් දෙනවා මේ ප්‍රසිද්ධිය පිණිස, ආඩම්බරයේ පිණිස, නම්බුව පිණිස. අද කාලෙත් එහෙම තියෙනවා. නමුත් ඔබ ඔබගේ මව, වයෝවෘද්ධ මව සතුටු කරන්න, මවට දෙන්න පුළුවන් ඉහළම දායාදයක් ලබා දෙන්න මේ කරන පුණ්‍ය ක්‍රියාවෙන් අපි ගොඩාක් සතුටු වෙනවා. අපි දන්න ඔබ අපිට වඩා දන්නවා ඇති. දැන් උපන් දිනයක් වගේ දෙයක් මුල කරන් මේ කුඩා ළමයින්ගේ උපන් දින වලින් මහා සැනකෙලි පවත්වන ලෝකයක්. හොඳටම දිරපු දෙමාපියන් ළමා ඒගොල්ලන්ගේ උපන් දින සාද සැනකෙලි පවත්වමින් කරන ලෝකයක් තියෙනවා. අපි ඒවා එපා කියන්නේ නැහැ. ඒවා කමක් නැහැ, වරදක් නැහැ. කෑම බීම හදලා ඥාති හිත මෙතුරන් එක්ක කාලා ඒ කෑම බීම කාලා විනෝද බීම හොඳයි. නමුත් මේ බඳු දානමය පින්කම් ආදී කිරීම අතිශයින්ම අග්‍රයි. ඒ නිසා ඔබලගේ මේ පුණ්‍ය ක්‍රියාව පෙර පිනක විපාකයක් විදිහට ඇතිවන දෙයක් බවයි ඔබ තේරුම් ගන්න ඕන. ඔබගේ සිත යහපත්ව තිබුණා. සමාජ තරාතිරම් මිල මුදල් ආදී කිසිවකින් ඔබේ සිත විනාශ නොවි යහපත් සිත රැක ගන්න තරම් හොඳ සිතක් ඔබට තිබුණා. දැන් බලන්න සමහර ශරීර තියෙනවා හෙම්බිරිස්සාවක් මේ පුංචි මේ පින්නක් ගිගම ලෙඩ වෙනවනේ.
පරිසරය වෙනස් වෙන ගමන් ශරීර ලෙඩ වෙනවනේ සමහර ඒවා. සමහර අයට එහෙම නැහැ. වැස්සට තෙමිලා තෙත බරිත වුණත් එම්බිරිසාවක් අර මුකුත් එන්නේ නැති අය ඉන්නවා. නේද? ඒ වගේ තමයි සමහර අයගේ සිත මේ පුංචි දෙයින් මත් වෙලා විනාශ වෙලා යනවා. පුංචි තනතුරෙන් තානාන්තරෙන් පුංචි මේ ප්‍රතිලාභෙන් හිත විනාශ කරගන්න අය අපි දන්නවා. සමාජයේ ඉන්නවා. පොඩි රස්සාවක් හම්බුනාම පුංචි තරාතිරමක් ලැබුණ ගමන් අම්මා අඳුරන්නේ නැහැ, තාත්තා අඳුරන්නේ නැහැ, වැඩිහිටින් අඳුරන්නේ නැහැ, භික්ෂුන් අඳුරන්නේ නැහැ, මුකුත් නැහැ. අමුතු වෙන කට්ටිය ලෝකේ ඉන්නවා නේද? ඒ මොකද? අර පුංචි පින්නට ලෙඩ වෙන කය වගේ. පුංචි පින්නට ලෙඩ වෙන සමහර කය අය කය දුර්වලයි. නේද? නොයෙකුත් ලෙඩ දුක් හට ගන්නවා ශරීරයට. ශරීර දුර්වලයි. ඒ වගේ සමහර අයගේ හිත දුර්වල වුණාම දුර්වල සිත පුංචි තනතුරෙන් මත් වෙලා විනාශ වෙලා යනවා. ඒ දුර්වල ශරීරය ඇති වෙන්නේ පින දුර්වල නම්. ගොඩාක් හොඳින් පින් කරගත්ත කෙනාගේ ශරීර ශක්තිමත්. හොඳ ඔරොත්තු දෙනවා. විස බීජ ආදී මොනවටත් යට වෙන්නේ ඔරොත්තු දෙනවා. පිනේ විපාකය. හොඳ ශක්ති සම්පන්න ශරීර ලැබෙනවා. සිතත් ශක්ති සම්පන්නයි කියන්නේ පිනේ විපාකයක්. මේ සිතක හයිය කියලා කියන්නේ නිකන් මුරණ්ඩු රළු අර ගොරහැඩි මිනිසුන්ගේ හිතේ හයිය නෙවෙයි. ඒවට කියන්නේ හයිය හිත කියලා අපි මේ කියන වචනේ හයිය කියලා කිව්වට ඒක ඇත්ත මේ ඒ ශක්තියම අගය කරන ශක්තියක් නෙමෙයි. ඒකට කියන්නේ ගොරහැඩි හිත. රළු හිත. ඒක කුසල් වලට සම්බන්ධ කරගන්න බෑ. ඔය රළු මිනිස්සු කියලා කියන්නේ ගොරහැඩි මිනිස්සු නේද? ගල් හිත කියන්නේ ඒකත් හිතක හයියක් තමයි. නමුත් ඒ හයිය හොඳ නෑ. පිනට බර නෑ. ඇත්ත හයිය හිත තමයි මිල මුදලට යට නොවෙන සිත. තනතුරු තානාන්තරයට යට නොවෙන සිත. ගරු බුහුමනට යට නොවෙන සිත. ලෙඩ දුකට යට නොවෙන සිත. ලාභයට යට නොවෙන, සත්කාරයට යට නොවන. ලාභයට, අලාභයට, යසසට, අයසට මේ ආදි වශයෙන් ලාභ, අලාභ, යසස, අයස, නිന്ദා, ප්‍රශංසා, දුක්, සැප කියන මේ අටලෝක දහමටම යට නොවන සිත තමයි හයිය සිත කියලා අපි ඔය කලින් කිව්වේ. ඒ ශක්තිමත් සිත ලැබෙන්නේ පුණ්‍ය විපාකයකින්. දැන් ඔබ ලාභ ලබනවා. නේද? සමාජෙන් ලාභයේද, ප්‍රශංසාවද, කීර්තියද, සත්කාර, බුහුමන් ඒ වගේම ඔබට අලාභ නේද? නිന്ദා, පහස ඒවත් තියෙනවා. ඒවත් ඉහළින්ම තියෙනවා. නමුත් ඔබ මේ කරන පුණ්‍ය ක්‍රියා ඊටා හොඳින් කරන බව අපට පේනවා සහැල්ලු සිතින්. ඒ නිසා අපට ශක්තිමත් සිතක්, හොඳ හිතක් තියෙනවා කියලා අපිට තේරෙනවා. ඒ බඳු සිතක් ලැබෙන්නේ පිනක විපාකයකින්. ප්‍රශංසාවෙන් ආඩම්බරයට පත් වෙන ඇතැම්මයි නින්දාවෙන් හෙම්බත් වෙලා කොන් වෙනවා අපි දැකලා තියෙනවා. නේද? ඒතර ඒගොල්ලන්ට මුකුත් හොඳ දෙයක් කරගන්න බෑ. නමුත් අද ඔබගේ මේ දාණයෙන් ඔබේ පිනෙහි විපාකයමයි අපි දැක්කේ. ඒ නිසායි මා මේ පිනේ විපාකය ගැන ගොඩාක් ඔබට කියා දුන්නේ. ඒ නිසා මේ පිනෙහි විපාකය ගැන සතුටු වෙන්න, පින ගැන සතුටු වෙන්න. කිසියම්ම කිසි කලක පවෙහි විපාක උපදින තැනක, පවෙහි විපාක දෙන තැනක නූපදින විදිහට පව් නොකර ඉන්න අය බවට පත් වෙන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ පුංචි උනත් පව් කරන්න එපා. පව් කින જાතිය කරන්න එපා. සබ්බ පාපස්ස අකරණම් කියන්නේ ඒකයි. යම් තාක් පව් ඇද්දේ සීල පව් නොකර සිටින්න ඕන. එයයි බුද්ධ ශාසනය. කුසල් දහම් කරන්න ඕන. Tamanගේ සිතම පිරිසුදු කරගන්න ඕන. අන්නේ බුද්ධ අනුශාසනාව පිළිපදින්න. ඉතින් අපි සෙත් පතනවා ලෝකේ ලබන්න පුළුවන් අග්‍රම වූ ප්‍රතිලාභ ලබන්න පුළුවන්, පුණ්‍ය ප්‍රතිලාභ ලබන්න පුළුවන් භාග්‍ය ඇති කරන්න මේ පින උපකාර වේවා කියලා සෙත් පතනවා.